හැමෝටම ඇහෙනව නේද මාව? එත්මික මාව ඇහෙනව නේද? එත්මික චතුරට මාව ඇහෙනව නේද? හරි. අපි පුතා ගිය සතියේ වෙනකොට අපි ඉගෙන ගත්තා මේ පරමාණු නැත්තම් අපි ඉගෙන ගත්ත මතකද පදාර්ථය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා? මතක ඉගෙන ගත්තා අපි මූලද්‍රව්‍ය ගැන කතා කළා. ඊට පස්සේ රසායනික සංයෝග ගැනත් කතා කළානේ. අපි මේ විදියට මූලද්‍රව්‍ය ගැන කතා කරලා අපි නාමකරණයක් කරලා නේද? විවිධ මූලද්‍රව්‍ය වලට නාමකරණයක් කරලා පරමාණුව තැනිලා තියෙන්නේ කොහොමද කියලා අහලා ඊට පස්සේ අපි ඉගෙන ගත්ත පරමාණුව පිළිබඳ කාගේද වර්තමානයේ පිළිගන්න ආකෘතිය ගැන නේද? කොහෙද මේවා තියෙන්නේ කියලා මතකද අපි ඉගෙන ගත්ත තව සංකල්පයක් මේ ප්‍රෝටෝන නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියනේ තියෙන්නේ පරමාණුවක් පරමාණුවක න්‍යෂ්ටිය තමයි මේ කොටස් ටික තියෙන්නේ. ඒ තියෙනකොට ඒවා මතකද අපි ඉගෙන ගත්තා සාමාන්‍යයෙන් ගත්තහම පරමාණු ක්‍රමාංකය කියන්නේ මොකක්ද පුතා? මට කියන්නකෝ පරමාණු ක්‍රමාංකය මම ගිය සතිය වලට ලිව්වා මේක. නදීත් කියන්නකෝ මට පරමාණු ක්‍රමාංකය කියන්නේ මොකක්ද කියලා. නදීත් පරමාණු ක්‍රමාංකය කියන්නේ මොකක්ද පුතා? පරමාණුවක ප්‍රෝටෝන ගණන අන්න හරි. පරමාණුවක් ගත්තහම මේ පරමාණුවක් ඇතුලේ පුතා න්‍යෂ්ටියක් තියෙනවා. ඒ ඇතුලේ තියෙන ප්‍රෝටෝන ගණනට අපි කිව්වා මොකක්ද පරමාණුක ක්‍රමාංකය කියලා. මේ ප්‍රෝටෝන ඒක කොහොමද අපි නිරූපණය කළේ? මම කිව්වා නිරූපණය කරනකොට මූලද්‍රව්‍ය නයිට්‍රජන් නම් ඒ ප්‍රෝටෝන ගණන කොතනද ලියන්නේ මම? මේ වම් පැත්තේ පහලින් නේද ලියනවා කිව්වේ. වම් පැත්තේ පහලින් ලියනවායි කියලා කිව්වා. අපි ඒකට කියව පරමාණු ක්‍රමාංකය. ඔක්සිජන්ගේ ප්‍රෝටෝන 8ක් තියෙන නිසා මම ඒක වම් පැත්තේ පහලින් 8යි කියලා ලියනවා. මේ මූලද්‍රව්‍ය මොකක්ද ඉංග්‍රීසියෙන් දැම්මම ලිව්වේ? සෝඩියම්. මේ මූලද්‍රව්‍ය සෝඩියම්. සෝඩියම් ප්‍රෝටෝන 11ක් තියෙනවා. ඒක නිසා මම ලියන්නේ මෙයාගේ 11යි කියලා. පැහැදිලිද? මේ විදියට එහෙනම් අපි පරමාණුවක අන්තර්ගත වෙන ප්‍රෝටෝන ගණනට මම කිව්වා එයාගේ මොකක් කියලාද? පරමාණුක ක්‍රමාංකය කියලා මම ඒකට කිව්වා. හරි. ඊට පස්සේ මම ගියා ස්කන්ධ ක්‍රමාංකය ගැන කතා කරන්න. කාටද මතක? නිමාෂට මතකද ස්කන්ධය ගැන? නිමාෂට මතකද ස්කන්ධ ක්‍රමාංකය? පරමාණුක නායිෂ්ටිය තුළ තියෙන ප්‍රෝටෝන ගණනේ නියුට්‍රෝන ගණනේ හරි. පරමාණුවක් තුළ මේ විදියට ගත්තහම මැද්දේ න්‍යෂ්ටිය තියෙනවා. ඒ න්‍යෂ්ටිය ඇතුලේ තියෙනවා ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන තියෙනවා. මේ ප්‍රෝටෝන ගණන සහ නියුට්‍රෝන ගණනේ දෙකේ එකතුවට මම කියනවා මොකක් කියලාද? එකතුවට තමයි මම කියන්නේ මොකක් කියලාද? ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ. එහෙනම් මේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙන ප්‍රෝටෝන ගණන සහ නියුට්‍රෝන ගණනේ එකතුවට තමයි මම කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. උදාහරණයක් විදිහට ගත්තහම සෝඩියම් කියන පරමාණුව ප්‍රෝටෝන 11ක් තියෙනවා. හැබැයි මෙයාගේ ප්‍රෝටෝන 11ක් තියෙනකොට නියුට්‍රෝන තියෙනවා 12ක්. එහෙනම් මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය කීයද? ස්කන්ධ ක්‍රමාංකය කීයද? ස්කන්ධ ක්‍රමාංකේ 10 11යි 12යි කීයද? 23යි. එහෙනම් මෙයාගේ අපි ලියන්නේ ස්කන්ධ ක්‍රමාංකය 23යි කියලා. ඒක සාමාන්‍යයෙන් ලියන්නේ මේ පරමාණුවේ සංකේතයට වම් පැත්තේ ඉහළින්. එහෙනම් ඔයාලා දකිනවා මම මෙතන ලියනකොට පරමාණුක ක්‍රමාංකය පහළින් ස්කන්ධ ක්‍රමාංකය ඉහළින් ලියන්නේ. අපි ඒක ඉගෙන ගත්තා නේද? යම්කිසි මූලද්‍රව්‍යයක මම ලියනවා නම් මේකේ 7යි 14යි කියලා ලියනවා නම් මෙතන මේ 7 කියන ඉලක්කමෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද මෙයාගේ? පරමාණුක
ක්‍රමාංකය 14 කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ස්කන්ධ ක්‍රමාංකය. එහෙනම් මේ විදියට 7 14 කියන එකෙන් අදහස් වෙන්නේ වලට පරමාණුක ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය කියන එක. ඔක්සිජන්ගේ නම් මේක කීයද? 8 16. එතකොට මං ඇහුවොත් ඔක්සිජන්ගේ නියුට්‍රෝන කීයක් තියෙනවද පුතා? ඔක්සිජන්ගේ නියුට්‍රෝන කීයක් තියෙනවද? මේ 16 ඇතුලේ 8ක් ප්‍රෝටෝන නම් ඉතිරියට නියුට්‍රෝන වෙන්න ඕනේ. නම් ප්‍රෝටෝන 8කුයි නියුට්‍රෝන 8කුයි එකතු වෙලා තමයි මේ 16 හැදිලා තියෙන්නේ. තේරුණා නේද? අපි මේ විදියට තමයි අපි ඉගෙන ගත්තේ මොනවද අපිට දක්නට ලැබෙන මූලද්‍රව්‍ය වල. දැන් උදාහරණයක් විදියට මම පෙන්නන්නම්. මේ බලාගන්න. ඔයාලට පේනවා මේ පරමාණු කිහිපයක ස්කන්ධ ක්‍රමාංක කිහිපයක්. මෙතන ඔයාලට තියෙනවා බලන්න මූලද්‍රව්‍ය ප්‍රෝටෝන සංඛ්‍යාව, නියුට්‍රෝන සංඛ්‍යාව සහ ස්කන්ධ ක්‍රමාංකය. ප්‍රෝටෝන 7යි නියුට්‍රෝන 7යි නම් ස්කන්ධ ක්‍රමාංකය 14යි. 8යි 8යි නම් 16යි. 9යි 10යි නම් 19යි. එකතුවනේ අපි ගන්නෙ. ස්කන්ධ ක්‍රමාංකයේ විදිහට සලකන්නේ ප්‍රෝටෝන ගණනය සහ නියුට්‍රෝන ගණනය එකතුව. එහෙනම් මෙතන තියෙනවා මූලද්‍රව්‍ය. මොකක්ද මේ කැපිටල් F කියන මූලද්‍රව්‍ය හඳුන්වන්නේ මොකක්ද? කැපිටල් F කියන මූලද්‍රව්‍ය කියන්නේ ෆ්ලෝරීන්. මේ ෆ්ලෝරීන් කියන මූලද්‍රව්‍ය ස්කන්ධ ක්‍රමාංකය 19ක්. එයාගේ ස්කන්ධ ක්‍රමාංකය 19ක් වෙනවා. සෝඩියම්ගේ කීයද? සෝඩියම්ගේ ප්‍රෝටෝන 11ක් තියෙනකොට නියුට්‍රෝන 12ක් තියෙනවා. ස්කන්ධ ක්‍රමාංකය 23ක් බවට පත් වෙනවා. තේරුණා නේද? ක්ලෝරීන්ගේ 17ක් ප්‍රෝටෝන තියෙනකොට නියුට්‍රෝන 18ක් තියෙනකොට ස්කන්ධ ක්‍රමාංකය 35ක් බවට පත් වෙනවා. තේරුණා නේද? එහෙනම් මේ විදියට මං ඔයාලට වගුවක් දෙන්නම්. ඔයාලා සම්පූර්ණ කළා මට පෙන්නන්න. මෙන්න මේ විදියට මූලද්‍රව්‍ය ප්‍රෝටෝන ගණන නියුට්‍රෝන ගණන ස්කන්ධ ක්‍රමාංකය. මූලද්‍රව්‍ය කීපයක් දෙනවා. ෆොස්ෆරස් ප්‍රෝටෝන 15යි. ස්කන්ධ ක්‍රමාංකය 31යි. පිස්තන් පුරවන්න ඔයාලා ආගන් නියුට්‍රෝන හරි. අමූලද්‍රව්‍යයක් දෙන්නම් මම. කැල්සියම්. මේ වගුව සම්පූර්ණ කරන්න බලන්න මේ හිස්තැන් ටික පුතා. අවසානට මෙතන හැබැයි මේකත් ලියමු අපි. සම්මත නිරූපණේ මේ අවසානටම ලියාගන්න මේක නිරූපණය කරන ආකාරයක් ලියන්න. නිරූපණය මෙතනින් ලියන්න සම්මත නිරූපණය. හරි පළවෙනි එක කියන්නේ කවුද? තද්දී
ලියන්න බලන්න මේ ටික. අස්මිතා අපි මේ පාඩම ටිකක් කලින් පටන්ගෙන ගිය සතියේත් අපි මේ පාඩම කළා. අස්මිතට තේරෙනවද මම මේ කියන දේවල්? අස්මිත අවුලක් නැහැ සර් තේරෙනවා. තේරෙනවා. අයියාගෙනුත් අහන්න පුළුවන් නේද? ඔව් සර්. ඒව හොඳටම දන්නවා අපි මොකද පළවෙනි කොටස මේකේ කතා කළා. මේ පාඩමේ අපි මුල් කොටස් ටික කතා කරලා තමයි අපි මේ දෙවෙනි කොටසේ ඉන්නේ. අපි මේ කතා කරනවා මූලද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද? ප්‍රෝටෝනය, න්‍යෂ්ටිය, ඒකේ තියෙන්නේ නියුට්‍රෝන, ස්කන්ධ ක්‍රමාංකය. මට කියන්නකෝ එහෙනම් අස්මිත මේ පළවෙනි හිස්තැනට මොකක්ද දෙන්නේ මේ ප්‍රෝටෝන වල මේ මම මෙතන මේ පෙන්නලා තියෙන මේ 16යි හිස්තැනට එන්නේ මොකක්ද? 16යි 16යි. එතකොට කොහොමද නිරූපණය වෙන්නේ? මේ කොහොමද නිරූපණය කරන්නේ? ප්‍රෝටෝන 15යි ස්කන්ධ ක්‍රමාංකය නිරූපණය කරන්නේ උඩ 15යි 31යි ප්‍රෝටෝන කියලා තමයි නිරූපණය කරන්නේ. මට මේ දැන් හිස්තැනට මොකක්ද දෙන්නේ කියලා කියන්නකෝ ආගන් එක නිමාෂා 18යි 18යි. මොකද 36 වෙන්නේ. එහෙනම් මේක නිරූපණය කරන්නේ ආගන් 18 36 කියලා. සහන් මට කියන්නකෝ මේ කැල්සියම් වල හිස්තැනට උත්තරේ 40යි 40යි. එහෙනම් මෙතන නිරූපණය කරන්නේ 20යි 40යි කියලා. පැහැදිලිද? එහෙනම් මං හිතනවා ඔයාලට හැමෝටම මේක පැහැදිලි කියලා කොහොමද මේ කොටස් ටික නිරූපණය කරන්න කියලා. හරි. අපිට අද ඉගෙන ගන්න තියෙනවා ඊළඟ කොටස අපි යනවා මේ සංයෝග ගැන ඉගෙන ගන්න. මාතෘකාවක් ලියා ගන්න. සංයෝග මාතෘකාවක් ලියා ගන්න. සංයෝග සර් අපි සංයෝග ලිව්වද? සංයෝග ගිය සතියේ ලිව්වද? ලිව්වද? සර් සංයෝග නිර්මාණය ලිව්වා. සංයෝග නිර්මාණය ගිය සතියේ ලිව්වද අපි? ඔව් සර්. හරි. කොහොමද සංයෝගය නිර්මාණය වෙන්නේ? කියන්නේ පදාර්ථයේ ස්වභාවය දෙක. සංයෝගය නිර්මාණය වෙන්නේ කොහොමද පුතා එතකොට? සම පරමාණු කණු එකතු. හරි. මම කියන්නම් මේ සංයෝගයක් කියලා කියන්නේ එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු හෝ වැඩි ගණනක්. එහෙනම් මට සංයෝග කියන එකට අර්ථකථනයක් කියන්න පුළුවන් එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණුවක් හෝ පරමාණු දෙකක් හෝ වැඩි ගණනක්. තේරුණා නේද? මේ විදිහේ මූලද්‍රව්‍ය දෙකක් එකතු වුණොත් තමයි මම කියන්නේ සංයෝගයක්. කවදාවත් එකම වර්ගයේ මූලද්‍රව්‍ය දෙකක් එකතු වෙලා සංයෝගයක් හදන්න පුළුවන්ද? බෑ. එකිනෙකට වෙනස් අපිට හම්බ වෙන්න ඕන මේ එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය දෙකක් එකතු වෙලා තමයි සංයෝගයක් හදන්නේ. පැහැදිලිද? එකම වර්ගයේ මූලද්‍රව්‍ය දෙකක් දැන් උදාහරණ හිතන්නකෝ මේ පරමාණු දෙක ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වුණාම මම මේකට සංයෝගයක් කියලා කියනවද පුතා? මම මේකට සංයෝගයක් කියලා කියන්නේ නෑ. ඒ වගේම හිතන්න මම මේ වගේ නයිට්‍රජන් පරමාණු දෙකක් එකතු වුණා මම මේකට සංයෝගයක් කියලා කියනවද? නෑ. මම ඒකට සංයෝගයක් කියන්නෙත් නෑ. හැබැයි හිතන්න මාත් එක්ක මේ සම්බන්ධ වුණේ හයිඩ්‍රජන් පරමාණුවක් සමග ක්ලෝරින් පරමාණුවක් නම් ඒක එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය නේද? ඒ වගේ එකකට මම කියනවා මොකක් කියලාද? සංයෝගයක් කියලා. එහෙනම් සංයෝගයක් වෙන්න නම් තියෙන්න ඕන එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය. ඔයාලා දන්න සංයෝග කීපයක් කියන්නකෝ මට ඔයාලා. හරිද වැරද්ද කියලා මම කියන්නම්. මොනවද මේ අස්මිත දන්න සංයෝග? පුතා මට කියන්නකෝ සංයෝග මොනවද දන්නේ පුතා? ජලය සර්.
හරි හොඳයි ජලය හැදිලා තියෙන මොනවයින්ද කියලා දන්නවද අස්මිත? හයිඩ්‍රජන් හා ඔක්සිජන්. හයිඩ්‍රජන් ඔක්සිජන් සර්. අන්න හරි මෙන්න මේ විදියට හයිඩ්‍රජන් පරමාණු දෙකක් මේ ඔක්සිජන් පරමාණුවක් සමග සම්බන්ධ වෙලා තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු දෙකක් මෙන්න මේ විදියට හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඔක්සිජන් සමග සම්බන්ධ වෙලා තමයි හදන්නේ මොකක්ද ජලය කියන සංයෝගය. ඒක නිසා තමයි අපි සූත්‍රයක් ලියනවා රසායනිකව මේක ලියනකොටත් ලියන්නේ H2O. ඒ කියන්නේ හයිඩ්‍රජන් දෙකක් ඔක්සිජන්. තව මොනවද දන්න සංයෝගයක් කියන්නකෝ මට නිමාෂා. සෝඩියම් ක්ලෝරයිඩ්. නෑ හරි මම සාමාන්‍ය විවහාරදී ඔකට කියනවා ලුණු කියලා. සාමාන්‍ය විවහාරදී ලුණු කියලා කියනවා. ඕක මම සූත්‍රයක් විදිහට ලියන්නේ NaCl සෝඩියම් ක්ලෝරයිඩ්. ඇත්තටම එතනත් වෙන්නේ සෝඩියම් කියන පරමාණුවත් සමග සම්බන්ධ වෙලා කියනවා ක්ලෝරීන් කියන වෙනස් පරමාණුවක්. එහෙනම් සෝඩියම් කියන පරමාණුවත් සමග සම්බන්ධ වෙනවා ක්ලෝරීන් කියන පරමාණුව අපි ඒකට කියනවා සෝඩියම්. තව මොනවද ඔයාලා දන්න සංයෝග? ග්ලූකෝස්. අන්න හරි ග්ලූකෝස් කියන සංයෝගයේ නිර්මාණය වෙලා තියෙන්නේ කාබන් පරමාණු හයිඩ්‍රජන් පරමාණු සහ ඔක්සිජන් පරමාණු එකතු වෙලා. ඒකේ වර්ග 3ක් තියෙනවා. එහෙනම් සංයෝගයක් හදනකොට සමහර වෙලාවකට පරමාණු වර්ග 3ක් තියෙන්න පුළුවන්. අම්මා සමහර වෙලාවකට සහන් පරමාණු වර්ග 4ක් තියෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගන්නකො මේ විදිහට කොපර් සල්ෆේට් හැබැයි ඒකේ පරමාණු වර්ග 3යි. කොපර් එකයි සල්ෆර් එකයි ඔක්සිජන් එකයි පරමාණු 3යි. නේද? ඒ වගේ සමහර සර් හෙන්නේ මොකක්ද? එන්නේ නැද්ද? සන් ඇහෙනවා සර්. ඇහෙනව නේද? අනිත් අයට ඇහෙනව නේද? එනවා සර්. ඔව් සර් ඇහෙනවා. හරි. එතකොට එහෙනම් මේ මං කොපර් සල්ෆේට් කියලා ලිව්වේ මොකක්ද? ඔයාලා දන්නවනේ. කොපර් සල්ෆේට් සාමාන්‍ය විවහාරයේදී අහලා තියෙනව නේද? පල්මානික් සාමාන්‍ය විවහාරයේදී අපි කියනවා පල්මානික්කම්. එහෙම නැත්නම් අපි මේකට කියන්නේ මොකක්ද? විද්‍යාත්මක නාමය තමයි කොපර් සල්ෆේට්. මේ කොපර් සල්ෆේට් දැකලා තියෙනවද පුතා? ඔව් සර්. කවුද කොපර් සල්ෆේට් දැකලා තියෙන්නේ? දැකලා නැත්තේ කවුද? මම පෙන්නන්නම්. සර් මම කොපර් සල්ෆේට් මොන පාටද පුතා? නිල් පාට. නිල් පාටයි. මේ පේනවනේ කොපර් සල්ෆේට්. මේ තියෙන්නේ දකුණු අත පැත්තේ තියෙන්නේ කොපර් සල්ෆේට්. මේ තියෙන්නේ කොපර් සල්ෆේට්. එතකොට මේ වම් අත පැත්තේ තියෙන්නේ මොනවද? මේ වම් අත පැත්තේ මොනවද පෙන්නන්නේ? වම් අත පැත්තේ පෙන්නන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් NaCl කියලා කියන්නේ අපි කෑමට ගන්න ලුණු. තේරුණා නේද මේ විදියට? හරි. ලියා ගන්න මාතෘකාවක් සංයෝග. මාතෘකාවක් ලියා ගන්න සංයෝග. සර් සංයෝග නිර්මාණය අර විෂම පරමාණු කණුයි අණුයි එවස ගිය සතිය කරා. ගිය සතිය අපි ඒක ලිව්වද? හරි. එහෙනම් අද ලියන්න තියෙන අපිට විෂම පරමාණු කණු ලිව්වා. අපි ඊට පස්සේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් හදන විදිය ලිව්වද? ලිව්ව නේද? හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් හදන එකයි ජලය හදන එකයි ලිව්වද? සර් තව වග්ගකුත් ලිව්වා අර සංයෝගය රසායනික සූත්‍රයයි. ඒ අපි ගෙදර ඔව් අපි මෙන්න මේ වගුව මේ වගුවත් අපි ලිව්වා නේද? ඔව් සර්. හරි බොහොම හොඳයි. මම එදා ලියන්න කිව්වට හරි.
ඊට පස්සේ අපිට තියෙනවා දැන් මේ එක එක මූලද්‍රව්‍ය වල අපිට හම්බ වෙන අන්තර්ගත එක එක සංයෝග වල අපිට හම්බ වෙනවනේ මූලද්‍රව්‍ය. දැන් ජලය තියෙනවා හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. ග්ලූකෝස් වල තියෙනවා කාබනුත් තියෙනවා හයිඩ්‍රජනුත් තියෙනවා ඔක්සිජනුත් තියෙනවා. මොනවද දරුවෝ මේ තියෙන ඉලක්කම්? මොනවද මේ එක එක ඉලක්කම් තියෙන්නේ? ඉලක්කම් වල තේරුම දන්නවද? ඒක හඳුන්වන නම අන්න ඉලක්කමේ තේරුම තමයි මේ එක ජල අණුවක් ඇතුලේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා කියන එක තමයි. හයිඩ්‍රජන් එක ජල අණුවක් ඇදිලා තියෙන්නේ මෙන්න මේ විදියට ඔක්සිජන් පරමාණුවක් සමග හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකට සම්බන්ධ වෙලා කියන්න තමයි H2 කියලා කියන්නේ. තේරුණාද? මේ H2 කියලා කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා කියන එකට. ඒතර ග්ලූකෝස් වල කාබන් පරමාණු කීයක් තියෙනවද? ග්ලූකෝස් එකක් ඇතුලේ කාබන් පරමාණු 6ක් තියෙනවා. ග්ලූකෝස් එකක් ඇතුලේ හයිඩ්‍රජන් පරමාණු කීයක් තියෙනවද? 12ක් තියෙනවා. එතකොට මෙතේන් එකක් ඇතුලේ කාබන් පරමාණු කීයද? මෙතේන් එකක් ඇතුලේ කාබන් පරමාණු 1යි. මෙතේන් එකක් කාබන් පරමාණු 1යි හයිඩ්‍රජන් නම් 4යි. කාබන් ඩයොක්සයිඩ් එකේ ඔක්සිජන් පරමාණු කීයද? 2යි. කාබන් ඩයොක්සයිඩ් වල ඔක්සිජන් පරමාණු 2යි. කොපර් සල්ෆේට් වල සල්ෆර් පරමාණු කීයද? කොපර් සල්ෆේට් වල සල්ෆර් පරමාණු 1යි. කැල්සියම් කාබනේට් වල ඔක්සිජන් පරමාණු කීයද? 3යි. දැන් ඔයාලට පැහැදිලි නේද මේ රසායනික සූත්‍රය කියන එක? මේ රසායනික සූත්‍ර ලියන්නේ මොකද කියලා ඔයාලට පැහැදිලි නේද? හරි. මේ විදියට අපිට අද යන්න තියෙනවා දැන් අපි ඉගෙන ගත්තනේ මේ අපිට හම්බ වෙන ගෙදර දොරේදී හමු වෙන රසායනික සංයෝග ගැනත් මම ලිව්වනේ දා නේද? විවිධ රසායනික සංයෝග වල නම් ටිකක් මම ලිව්වනේ. ඔව් සර්. හරි. අද අපිට යන්න තියෙනවා මාතෘකාවක් ලියාගන්න මිශ්‍රණ පාඩම ගැන ඉගෙන ගන්න. මිශ්‍රණ. ලියන්න මාතෘකාවක් මිශ්‍රණ. අපිට ඉගෙන ගන්න තියෙනවා මිශ්‍රණ පාඩම. දැන් මොකක්ද මිශ්‍රණයක් සහ සංයෝගයක් අතර තියෙන වෙනස? අපි බලමුද පුතා මොකක්ද මිශ්‍රණයක් සහ සංයෝගයක් අතර තියෙන වෙනස කියලා? ඔයාලට පේනවද වීඩියෝ එක? ඔව් සර්. හරි. බලන්න මිශ්‍රණයක් සහ සංයෝගයක් අතර තියෙන වෙනස. දැන් මේ තියෙන යකඩ කුඩු සහ සල්ෆර්. මම යකඩ කුඩු සහ සල්ෆර් අරගෙන දෙක එකට මිශ්‍ර කරන්න පුළුවන්. ඒ යකඩ කුඩුයි සල්ෆරයි. මේ දෙක වෙන් කරගන්නවා නම් මම මොකද්ද කරන්නේ පුතා? යකඩ කුඩුයි සල්ෆරයි මට වෙන් කරගන්න පුළුවන් මොන ක්‍රමයකටද? මැග්නට් එක. මොකෙන්ද මට වෙන් කරගන්න පුළුවන්? කාන්දමක් දාලා. කාන්දමට ඇලෙන්නේ මොකක් විතරද? කාන්දමට ඇලෙන්නේ මොන කුඩුද? යකඩ කුඩුද සල්ෆර් කුඩුද මට කාන්දමට ඇලෙන්නේ? යකඩ කුඩු. යකඩ කුඩු. සල්ෆර් ඇලෙන්න විදියක් නෑ. හැබැයි මම මේ දෙක එකතු කරලා රත් කරනවා. බලන්න මොකද වෙන්නේ කියලා. යකඩ කුඩුයි සල්ෆර් කුඩුයි අරගෙන මම ඒකට රත් කරනවා. අර ගිනියම් වෙච්ච වීදුරු කූර ලං කරපුවාම මේ දෙන්න අතර ප්‍රතික්‍රියාවක් හරියන්නේ ගිනි කන්දක් වගේ නේද? ගිනි කන්දක් වගේ. මොකද ගිනි කඳු වල තියෙන ගොඩක් සල්ෆර්. කඳු වල සල්ෆර් තියෙනවා. ඒක නිසා තමයි මේක පුංචි ගිනි කන්දක් වගේ පේන්නේ. දැන් මේකෙන් මට යකඩ කුඩුයි සල්ෆරයි වෙන් කරගන්න පුළුවන්ද? බෑ නේද? දැන් මට මේකෙන් යකඩ කුඩු වෙන් කරගන්න බෑ. දැන් මේකෙන් වෙනස්ම ද්‍රව්‍යයක් හැදිලා. එහෙනම් සංයෝග හදනකොට මොකද වෙන්නේ? සංයෝගයක් හදනකොට මූලද්‍රව්‍ය වල ගතිගුණ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. සංයෝගයක් මම හදනකොට එයාගේ ගතිගුණ වෙනස් වෙනවා. දැන් ඔයාලා දැකලා තියෙනව නේද සෝඩියම් කියන මූලද්‍රව්‍ය?
සෝඩියම් කියන මූලද්‍රව්‍ය දැකලා තියෙනවද? දැකලා නැද්ද? මං සෝඩියම් වලට පෙන්නන්නද? ආ සර්. හරි. මේ තියෙන්නේ සෝඩියම් කියන මූලද්‍රව්‍ය. බලට පේනවද වීඩියෝ එක? ඔව් සර්. හරි. මම සෝඩියම් කියන මූලද්‍රව්‍ය වතුරට දාපුවාම ඒ සෝඩියම් කියන මූලද්‍රව්‍ය ගිනි ගන්නවා. නේ? වතුරේදී ඒක ගිනි ගන්නවා. ප්‍රබල ප්‍රතික්‍රියා. මේ සෝඩියම් කියන එක උඩ මම ස්ලෝ මෝෂන් උත් වලට පෙන්නන්න. ස්ලෝ මෝෂන් එකේ දාලා බලන්න. ස්ලෝ මෝෂන් එකේ දාපුවම පෙන්නනවා මේක ගිනි ගන්නවා. ඒ තරම් ප්‍රබල ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා සෝඩියම්ගේ. හරි සෝඩියම්ගේ ප්‍රතික්‍රියාව කොච්චර ප්‍රබලද කියනවා නම් ඔයාලට මම තව එකක් පෙන්නන්නම්කෝ. සෝඩියම් තියෙන ද්‍රව්‍ය මොකක්ද සර්? සෝඩියම් කියලා කියන්නේ මෙන්න මේ වගේ මූලද්‍රව්‍යයක්. මේ තියෙන්නේ මිනිස්සෙක් සෝඩියම් කැලලක් වතුරට දාලා දුවන විදිය. එක්කද? ඔයාලට පැහැදිලි එහෙනම් මේ සෝඩියම් කියන මූලද්‍රව්‍ය සෝඩියම් කියන ද්‍රව්‍ය පුතා ඉතාමත්ම ප්‍රබල ප්‍රතික්‍රියාවක් කරනවා. සෝඩියම් කියන මූලද්‍රව්‍ය වතුරට දාපුවාම ප්‍රබල ප්‍රතික්‍රියාවක් කරනවා. ක්ලෝරින් කියන මූලද්‍රව්‍ය ගත්තාම ඒක වායුවක්. ක්ලෝරින් අර ජලය පිරිසිදු කරන්නේම දාන්නේ ක්ලෝරින්. ක්ලෝරින් සහ පිරිසිදු කරන්න වතුර දානවා නේද? වතුර පිරිසිදු කරන්න ක්ලෝරින් දානවා නේද? හැබැයි මේ දෙන්න එකතු වෙලා හැදුනහම හැදෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. ලුණු කැටයක් නේද? සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලුණු නේද? එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් කැටයක් අපිට කටේ දාගත්තයි කියලා කට පුපුරනවද? නෑ. සෝඩියම් ක්ලෝරයිඩ් කියන කැටයක් අපි කටේ දාගත්තයි කියලා සෝඩියම් කෑල්ලකුයි ක්ලෝරින් එකකුයි එකතු වෙලා හදන සෝඩියම් ක්ලෝරයිඩ් වල සම්පූර්ණයෙන් ගතිගුණ වෙනස් වෙලා නේද ඔයාලට තියෙනව නේද? දැන් සංයෝග වලයි ඔයාලට පේනවා සංයෝග වලයි මූලද්‍රව්‍ය තනියම තියෙන කොටයි ගතිගුණ වෙනස්. ගතිගුණ වෙනස්. සෝඩියම් තනියම ගත්තාම වතුරට නම් ගිනි ගන්නවා. හැබැයි ඒක ක්ලෝරිනුත් එක්ක එකතු වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලුණු හදපුවාම ලුණු කියන එක ගතිගුණ වෙනස්. කාබන් කියන මූලද්‍රව්‍ය තනියම ඔයාලට හඩි කාබන් කියන මූලද්‍රව්‍ය කියන්නේ අඟුරු. කණ්ඩවත් බෑ. හැබැයි එයා කාබන් 6ක්, හයිඩ්‍රජන් 6ක්, ඔක්සිජන් 6ක් එක්ක හදපුවාම ඒක ඔයාලට හරිම පැණි රස කියා කන්න පුළුවන් ග්ලූකෝස් එකක්. පැහැදිලිද? තනියම ගත්තාම කාබන් කන්න බෑ. හැබැයි කාබන් එක්ක හයිඩ්‍රජන් මිශ්‍ර වුණාම ඒක ග්ලූකෝස් බවට පත් වෙනවා. පැහැදිලිද? තේරුණාද? දැන් අර මං කලින් උදාහරණ කිව්වා වගේ යකඩ සමග සල්ෆර් තිබ්බහම මට මේ දෙක වෙන් කරගන්න පුළුවන්. කාන්දමක් දාලා. හැබැයි මේ දෙක ප්‍රතික්‍රියා කරලා යකඩ සල්ෆයිඩ් හදපුවාම මේකේ සම්පූර්ණ වෙනස් ගතිගුණ. පැහැදිලිද? එහෙනම් අපිට පේනවා සමහර ඒවා තනි මූලද්‍රව්‍ය විදියට තිබ්බහම එයාලගේ තියෙන ගතිගුණයි එයාලම සංයෝග හදපුවාම තියෙන ගතිගුණයි ගත්තාම දැන් හයිඩ්‍රජන් කියන්නේ වායුවක්. ඔක්සිජන් කියන්නේ වායුවක්. හැබැයි ජලය හදපුවාම කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක්. තේරුණාද?
නයිට්‍රජන් වායුවක් හයිඩ්‍රජන් වායුවක් හැබැයි සංයෝගයක් හදලා ඇමෝනියා හදපුවාම ඒක ද්‍රවයක්. පැහැදිලිද? එහෙනම් මේ පැත්තෙන් අපි දන්නවා මූලද්‍රව්‍ය වලින් සංයෝග හදපුවාම ඒවා සතු ගතිගුණ වෙනස් වෙනවා. තේරුණා නේද? සංයෝග හදපුවාම මේ වගේ ගතිගුණ මොකද වෙන්නේ? වෙනස් වෙනවා. හරි? ලියා ගන්නකො මේ විදියට. ලියා ගන්න මේ විදියට. මූලද්‍රව්‍ය එකතු වී මූලද්‍රව්‍ය එකතු වී සංයෝග සෑදූ පසු ඒවා සතු ගතිගුණ වෙනස් වේ. ඒවා සතු ගතිගුණ වෙනස් වේ. ඒවා සතු ගතිගුණ වෙනස් වේ. හරි, උදාහරණ විදිහට අපි මේම ලියමු. මේ විදිහට මූලද්‍රව්‍ය ඒවයෙන් හදන සංයෝග වෙනස් වෙන ආකාරය බලට පේනවා. සෝඩියම් ඒවා සතු මොකද? ඒවා සතු ගතිගුණ වෙනස් වේ. ඒවා සතු ගතිගුණ වෙනස් වේ. මේ විදිහට ලියන්න. මූලද්‍රව්‍ය සෝඩියම් තියෙනවා, ක්ලෝරීන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, නයිට්‍රජන් තියෙනවා. එතකොට සංයෝග විදිහට ගත්තාම මෙතන වලට පේනවා සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලුණු, ඇමෝනියා NH3 කියලා කියන්නේ ඇමෝනියා. වලට පේනවා මේ විදිහට මූලද්‍රව්‍ය වලින් සංයෝග හදනකොට මොකද වෙන්නේ? ගතිගුණ වෙනස් වෙනවා. ලියා ගන්න මේ විදියට ගුණ වෙනස් වේ. මේ වගේ ගුණ වෙනස් වීමකට ලක් වෙනවා. සර් ඇමෝනියා යොදාගන්නේ මොනවද වගේද? ඇමෝනියා යොදාගන්නේ මොනවද වගේ? ඇමෝනියා යොදා ගන්නවද පොහොර හදන්න. පොහොර හැම හදන්න පාවිච්චි කරන ඇමෝනියා. ඇමෝනියා කියලා කියන්නේ විද්‍යාගාරේ පාවිච්චි කරන ද්‍රව්‍යයක්. ඒක පොහොර හැම හදන්න පාවිච්චි කරනවා. ඇමෝනියා විද්‍යාගාරේ හම්බ වෙන රසායනික ද්‍රව්‍යයක්. දැන් සාමාන්‍යයෙන් ගත්තාම හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් වායුන් විදියටනේ තියෙන්නේ. නමුත් ඇමෝනියා කියන එක ගත්තාම මේක ද්‍රවයක් විදියට තියෙන්නේ. ආමර උෂ්ණත්වයේදී. පැහැදිලිද? එහෙනම් ගතිගුණ වෙනස් වෙලා. මූලද්‍රව්‍ය වලින් සංයෝග හදනකොට ඒවායේ ගතිගුණ වෙනස් වෙනවා. හරි. පැහැදිලිද? ලියාගෙන ඉවරයි නේද පුතා? ඔව් සර්. ඔව් සර්.
ඔව් සර්. ඊට පස්සේ දැන් එහෙනම් මූලද්‍රව්‍ය වලින් සංයෝග දන්නවා. ඊළඟට අපිට තියෙන ඉගෙන ගන්න තියෙනවා මිශ්‍රණ හා සංයෝග අතර වෙනස මොකක්ද කියලා. හරි? මිශ්‍රණ සහ සංයෝග ගැන ඉගෙන ගන්නකොට මුලින්ම අපි ඉගෙන ගන්න ඕනේ මිශ්‍රණයක් කියන්නේ මොකක්ද කියලා. හරි? එහෙනම් අපි මුලින්ම ඉගෙන ගමු මිශ්‍රණයක් කියන්නේ මොකක්ද කියලා. ලියා ගන්න මාතෘකාවක් මිශ්‍රණ. මාතෘකාවක් මුලින්ම ලියා ගන්න මිශ්‍රණ. මිශ්‍රණ. හරි සර්. හරිද? දැන් මිශ්‍රණයක් කියන්නේ මොකක්ද? මම ඒක පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේකේ. ඔයාලට වීඩියෝ එකක් පේනවද? ඔව් සර්. ඇහෙනවද? මං ඇහුවොත් මේ අවට තියෙන දේවලුයි වීඩියෝ එක ඔබයි ඇහෙනවද? මමයි හැදිලා ඔව් සර්. තියෙන මොකක්ද කියලා අහන්න බලන්න මේක. ඔබ කියාවි ඝන ද්‍රව ආවායු වලින් එහෙම නැත්නම් පදාර්ථයෙන් කියලා. එතකොට මේ පදාර්ථය හැදිලා තියෙන්නේ මොන වගේන්ද? පදාර්ථය කුඩා කොටස් වලට බෙදන්න පුළුවන්ද? පදාර්ථය කුඩා කොටස් වලට බෙදන්න පුළුවන්. පදාර්ථය කොටස් වලට බෙදාගෙන ගියොත් හමු වෙන කුඩාම කොටස තමයි පරමාණුව කියන්නේ. ඒ කියන්නේ ඔක්කොම හැදිලා තියෙන එකම පරමාණුවෙන් කියන එක නන් නෙමෙයි. පරමාණු වර්ග රාශියක් තියෙනවා. පරමාණු වර්ග 100කට වඩා අධික ප්‍රමාණයක් තියෙනවා. එකම වර්ගයේ පරමාණු එකතු වෙලා තමයි මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ. මේ මූලද්‍රව්‍ය විවිධ නම් හා සංකේත වලින් හඳුන්වනවා. මේ ආවර්තිතා වගුවේ පෙන්නලා තියෙන්නේ එහෙම තියෙන මූලද්‍රව්‍ය වර්ග තමයි. අපි උදාහරණ බලමු. කාබන්, රසදිය, යකඩ, තඹ, ඇලුමිනියම්. අපි මූලද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා හඳුනාගත්තා. එතකොට සංයෝග කියන්නේ මූලද්‍රව්‍ය දෙකක් හරි ඊට වැඩි ගණනක් හරි එකතු වෙලා තමයි මේ සංයෝග හැදෙන්නේ. මේ සංයෝග හැදෙනකොට මූලද්‍රව්‍ය එකතු වෙන්නේ යම් අනුපාතයකට. එහෙම එකතු වෙනකොට මූලද්‍රව්‍ය අතර බැඳීම් ඇති වෙනවා. ඒ නිසා සංයෝගවල ස්වභාවය ආරම්භක මූලද්‍රව්‍ය වලට වඩා වෙනස් වෙනවා. තවත් විදිහකට කිව්වොත් මූලද්‍රව්‍ය වලින් සංයෝග සෑදෙනකොට රසායනික ප්‍රතික්‍රියාවලට භාජනය වෙනවා. අපි මේක උදාහරණයකින් පැහැදිලි කරගමු. දැන් මේ බලන්න. මෙතන තියෙනවා යකඩයි සල්ෆයි. ඒ දෙක මිශ්‍ර කරලා රත් කරාම අපට හැදෙන මේ යකඩ සල්ෆයිඩය බලන්න. ඒක යකඩ වලටයි සල්ෆර් වලටයි වඩා වෙනස් නේද? දැන් අපි දන්නවා පරමාණු මූලද්‍රව්‍ය සංයෝග කියන්නේ මොනවටද කියලා. එතකොට ඕගොල්ලන්ට තවත් පුරුදු වචනයක් තියෙනවා මිශ්‍රණ කියලා. මිශ්‍රණ කියන්නේ මොනවද? ද්‍රව්‍ය දෙකක් හරි වැඩි ගාණක් හරි එකතු වෙලා තමයි මිශ්‍රණ හැදෙන්නේ. තවත් විදියකට කිව්වොත් මූලද්‍රව්‍ය දෙකක් හරි මූලද්‍රව්‍යයි සංයෝගයි හරි සංයෝගයි හරි එකතු වෙලා මිශ්‍රණ සාදනවා. හැබැයි මෙහි තියෙන විශේෂත්වය තමයි ඒ මූලද්‍රව්‍ය හරි සංයෝග හරි මිශ්‍රණ සාදනකොට රසායනික ප්‍රතික්‍රියාවල් සිදුවන්නේ නැහැ. ඒ නිසා මිශ්‍රණවල ආරම්භක සංඝටකවල ලක්ෂණ එහෙමම පවතිනවා.
ඒ නිසා බොහෝ විට මිශ්‍රණ ඒ වගේ ආරම්භක සංඝටකවලට වෙන් කරන්න පුළුවන්. අපි යකඩයි සල්ෆයි එකතු කරලා හැදෙන මිශ්‍රණය වෙන් කරන්න බලමු. ඒ සඳහා අපිට කාන්දමක් අවශ්‍ය වෙනවා. මේ බලන්න ඔබට පේනවා ඇති නේද? යකඩ කුඩු ටික කාන්දම දෙසට ඇදෙනවා. අපිට ඒ නිසා යකඩ කුඩු වෙන් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මිශ්‍රණ වලට උදාහරණ කීපයක්. පුදුම වෙන්න එපා. මිශ්‍රණ රාශියක් තියෙනවා. ඒ මොනවද කියලා වැඩි විස්තර සහිතව තවත් වීඩියෝ. හරි. දැන් ඔයාලට පැහැදිලිද මොනවද මේ මිශ්‍රණ කියන්නේ කියලා? පුතාලට පැහැදිලිද මිශ්‍රණයක් කියන්නේ මොකක්ද කියලා? ඔව් සර්. හරි. ඔව් සර්. දැන් මම කිව්වා මිශ්‍රණ හැඳින්වීම යටතේදී මිශ්‍රණ හැදෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන කිව්වා. සමහර වෙලාවකට මූලද්‍රව්‍ය සහ තවත් මූලද්‍රව්‍යයක් එකතු වෙලා මිශ්‍රණයක් හැදෙන්න පුළුවන්. හරි? මූලද්‍රව්‍ය දෙකක් එකතු වෙලා මිශ්‍රණයක් හැදෙන්න පුළුවන්. හරියට නිකන් මම උදාහරණයක් විදිහට කිව්වොත් දැන් කලින් උදාහරණේ යකඩ සමග මේ විදිහට ලියන්නම්කෝ සංකේත නැතුව යකඩ සමග සල්ෆ කියන දෙකම මූලද්‍රව්‍යනේ. එතකොට යකඩ සල්ෆ මිශ්‍රණය යකඩ සල්ෆ මිශ්‍රණය. හරි. ඒ වගේම තමයි තව සමහර වෙලාවකට මූලද්‍රව්‍යයක් සමග සංයෝගයක් එකතු වෙලා හදන්න පුළුවන් කිව්වා මිශ්‍රණ. මූලද්‍රව්‍යයක් සමග සංයෝගයක්. දැන් උදාහරණයක් විදිහට ගන්නකෝ හිතන්නකෝ මූලද්‍රව්‍යයක් විදියට සංයෝගයක් විදියට ගන්නකෝ ජලය. අපි ගන්නවා සංයෝගයක් විදියට ජලය. මූලද්‍රව්‍යයක් විදියට අපි ගමු ජලයේ දිය වෙන ද්‍රව්‍යයක් කාබන් දිය වෙන්න ක්ලෝරින් මෙහෙම ගමු. මූලද්‍රව්‍යයක් විදියට යකඩ. හරි යකඩ. සංයෝගයක් විදියට අපි ගමු ලුණු. ලුණු කුඩු. ලුණු කියන්නේ සංයෝගයක්නේ. එතකොට යකඩ කුඩු මිශ්‍රිත ලුණු. ඒක මිශ්‍රණයක් නේද? ඒක මිශ්‍රණයක්. අව සමහර වෙලාවට තියෙනවා සංයෝගයක් සහ සංයෝගයක් එකතු වෙලා නිර්මාණය කරනවා මොකක්ද? මිශ්‍රණයක්. ඒකට උදාහරණයක් තමයි සංයෝගයක් සමග සංයෝගයක් එකතු වෙලා හදනවා. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් වැලි කියන්නේ සංයෝගයක්, ලුණු කියන්නේ සංයෝගයක්. ඒ දෙන්න එකතු වෙලා ලුණු සහිත වැලි නෙමෙයි. වැලි සහිත ලුණු. දැන් පැහැදිලිද ඔයාලට? මේක නිර්මාණය වෙන්න පුළුවන් අවස්ථා තුනක්. 1 2 3. පැහැදිලිද? ලියාගන්න මේ විදිහට ලියාගන්න පුතා. ලියාගන්න මේ විදිහට. මිශ්‍රණ නිර්මාණය විය හැකි ක්‍රම කිහිපයකි. මිශ්‍රණ නිර්මාණය විය හැකි ක්‍රම කිහිපයකි. මිශ්‍රණ නිර්මාණය විය හැකි ක්‍රම කිහිපයකි. ලියාගන්න උදාහරණ විදියට පළවෙනි එක මේ විදිහට වෙන පාට පෑන් දෙකකින් ලියන්න පුළුවන් නම් හොඳයි. පළවෙනි එක ලියාගන්න මූලද්‍රව්‍ය සහ මූලද්‍රව්‍ය එකතු වෙලා හදනවා මිශ්‍රණ. සහ මූලද්‍රව්‍ය. යකඩ කියන්නේ මූලද්‍රව්‍යයක්, සල්ප කියන්නේ මූලද්‍රව්‍යයක්. දෙකම මූලද්‍රව්‍ය එකතු වෙලා හදනවා මිශ්‍රණය මොකක්ද? යකඩ සල්ප මිශ්‍රණය.
සර් මොකක්ද මේ යකඩ කුඩු මිශ්‍රිත යකඩ සල්ෆර් මිශ්‍රණය. ඊළඟට වල ලිව්වද මූලද්‍රව්‍ය සහ සංයෝග එකතු වෙලා මිශ්‍රණ හදනවා කියලා දෙවෙනි එක. සර් ලියන ඒක මොකක්ද දෙවෙනි එක ඔය පළවෙනි එක ලිව්ව නේද? පළවෙනි එක ලිව්වද මූලද්‍රව්‍ය සහ මූලද්‍රව්‍ය එකතු වෙලා හදන එක? ඔව් සර් ඔව් සර් දෙවෙනි එක ලිව්වද මූලද්‍රව්‍ය සහ සංයෝග එකතු වෙලා හදන එක? ඔව් සර් තුන්වෙනි එක සංයෝග සහ සංයෝග. තුන්වෙනි එක සංයෝග සහ සංයෝග එකතු වෙලා හදන එක. සර් යකඩකේ මිශ්‍රණ එකේ යට තියෙන යකඩ කුඩු මිශ්‍රිත හරිද ළමයි? එහෙනම් මිශ්‍රණ හදන්න පුළුවන් ක්‍රම තුනක් අපි ඉගෙන ගත්තා. හරිද? ඉවරයි නේද? ඔව් සර්. හරි. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා දැන් ඊළඟට ලියා ගන්න ඕනේ. දැන් මේ මිශ්‍රණ හදපුවාම මේ එකකවත් හදපු මිශ්‍රණේ රසායනිකව සම්බන්ධ වෙනවද සංඝටක? නෑ, භෞතිකව මිශ්‍ර වෙලා විතරයි තියෙන්නේ. අපිට මේ හැම මිශ්‍රණයකම රසායනිකව සම්බන්ධ වෙන්නේ නැහැ. භෞතිකව මිශ්‍ර වීමක් විතරයි වෙන්නේ. ලියන්න ඊළඟට යටින් වාක්‍යයක් ලියන්න. ඉහත සෑම මිශ්‍රණයකදීම 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 සෑම මිශ්‍රණයකදීම එහි සංඝටක එහි සංඝටක එහි සංඝටක එහි සංඝටක එහි සංඝටක එහි සංඝටක
එහි සංඝටක එකිනෙක භෞතිකව මිශ්‍ර වීම පමණක් සිදුවේ. එකිනෙක භෞතික මිශ්‍ර වීම පමණක් සිදුවේ. භෞතික මිශ්‍ර වීම පමණක් සිදුවේ. රසායනික ප්‍රතික්‍රියා සිදු නොවේ. රසායනික ප්‍රතික්‍රියා සිදු නොවේ. පැහැදිලිද පුතා? ඔව් සර්. ඔව් සර්. හරි. එහෙනම් දැන් ඔයාලට හොඳටම පැහැදිලි කොහොමද මේ මිශ්‍රණ නිර්මාණය වුණේ කියලා. හරි. මිශ්‍රණ නිර්මාණය වුණේ කොහොමද කියලා තියෙනවා. අපි තවදුරටත් ඉස්සරහට යමු මේක කොහොමද වෙන්නේ කියලා බලන්න. හරි. දැන් මේ මිශ්‍රණ මට නැවත වර්ග දෙකකට බෙදන්න පුළුවන්. දැන් ගත්තොත් මෙහෙම තේ කෝප්පයක් කියන්නේ මිශ්‍රණයක් නේද? මේ තේ කෝප්පයක් කියන්නේ මිශ්‍රණයක් නේද? මේකේ මොනවද තියෙන්නේ? තේ කෝප්පේ මොනවද තියෙන්නේ තේවල? ජලය, ජලය තියෙනවා. හරි. තව තේකොළ, තේකොළ තියෙන්න ඕනේ, ජලය තියෙන්න ඕනේ. තව සීනි, සීනි තියෙන්න ඕනේ නේද? මේ ඒවා තියෙන්න ඕනේ. දැන් තව එකක් ගන්න. කොන්ක්‍රීට් වල මොනවද තියෙන්නේ? සිමෙන්ති, සිමෙන්ති තියෙනවා. තව කොන්ක්‍රීට් ගල්, ඒ කියන්නේ අන්න කළු ගල් කැබලි තියෙනවා. වැලි ගල් මැටල් අන්න වැලි ගල් මැටල් තියෙන්න ඕන. එතකොට දකුණත පැත්තේ තියෙන ෆෘට් සලාඩ් එක මොනවද තියෙන්නේ? ඇපල්, පළතුරු අන්න පළතුරු කැබලි තියෙනවා, ස්ට්‍රෝබෙරි තියෙනවා, මිදි කැබලි තියෙනවා නේද? මේ විදියට අපිට පළතුරු කැබලි තියෙනවා. දැන් මේක ගත්තාම මේ සංඝටක දැන් මෙතන තියෙන මේ කොන්ක්‍රීට් එකේ ෆෘට් සලාඩ් එකේ ඔයාට සංඝටක අඳුර ගන්න පුළුවන් නේද මොනවද තියෙන්නේ කියලා? තියෙන දේවල් අඳුර ගන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන දේවල් අඳුර ගන්න පුළුවන්ද? තේ කෝප්පේ බෑ සර්. තේ කෝප්පේ තියෙන දේවල් අඳුර ගන්න බෑ. හැබැයි අතන තියෙන දේවල් අඳුර ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ විදියට ගත්තාම අඳුර ගන්න පුළුවන් නම් දැන් තව මේක ගන්න. I'm going to combine two substances, මේ තියෙන්නේ මොනවද? ලුණු කුඩු. table salt ලුණු කුඩු ටිකක් තියෙනවා. and iron filings. මේ තියෙන්නේ යකඩ කුඩු ටිකක් තියෙනවා. When you combine two or more මේ දෙක හොඳට substances, මිශ්‍ර කරලා. what is it called? What do you notice? Does the salt still look like salt? Is the iron still iron? How can I separate them back into their lone substances? මොකද්ද මේකටත් පාවිච්චි කරන්න ඕන උපකරණේ? I'm going to use what I know about the physical properties පාවිච්චි කරන්න. and the physical properties of iron ලුණු කුඩු to යකඩයි separate මිශ්‍ර them වෙන් back කරගන්න නම් මොකද්ද පාවිච්චි into කරන්න their පුළුවන්? original substance. කාන්දම මොකද කරන්නේ? Iron is කාන්දම. magnetic and salt is not. So නේද? one way මට පුළුවන් I කාන්දමක් can do පාවිච්චි this කරන්න මේ is වැඩේ with a කරන්න magnet. පුළුවන්. මෙන්න කියනවා කාන්දමක්. ලුණුත් ඇලෙනවද?
නෑ ලුණු ඇලෙන්න විදියක් නෑ. ඇලෙන්නේ මොනවා විතරද? There's most of the iron filings separated from the කාබන් salt. විතරයි මේ මේ යකඩ කුඩු විතරයි. යකඩ විතරයි ලුණු ඇලෙන්න විදියක් නෑ. එහෙනම් අපිට මේ විදිහට වෙන් කරගන්න What's පුළුවන්. another way I can separate the salt from the iron? එහෙම නැත්තම් කොහොමද දිය කරන්නේ? සාමාන්‍යයෙන් මේක වතුරට දාලා දිය කරලා කරපුවම යකඩ කුඩු What දිය are other වෙනවද? ways that other mixtures can be අපිට separated? ගන්න ඕනේ යකඩ කියලා ගන්න. වතුරක දාලා දිය කරලා පෙරලා ගත්තා නම් Why do you think ඒ it's important යකඩ to කුඩු know දිය how to වෙන්නේ නැහැ. separate mixtures? එහෙම නේද? What else do you know about mixtures? අපිට එනම් මේ විදියට මේ සංඝටකවල වෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපිට මේක මේ විදියට සංඝටකවල බෙදන්න පෙදලා වෙන් කරන්න පුළුවන්. හරි. දැන් මම කිව්වොත් සංඝටක මොනවද කියලා. එදිනෙදා ජීවිතේ අපිට හමු වෙන මිශ්‍රණ කිහිපයක් අරගෙන සංඝටක මොනවද කියලා කිව්වොත් ඔයාලට ලියන්න පුළුවන්. මම අහනවා මිශ්‍රණ ඒ වගේ තියෙන මොනවද සංඝටක? මට ලියලා පෙන්නන්නකෝ සංඝටක. කොන්ක්‍රීට්, ඒකෝපය, ඊට පස්සේ පළතුරු සලාදය, ෆෘට් සලාඩ් කියලා කියන්නේ අපි. ඊට පස්සේ මට පෙන්නන්නකෝ ලුණු දියර. මට මොනවද මේවා තියෙන සංඝටක කියලා ලියන්නකෝ මේ විදියට. මිශ්‍රණ අඩංගු සංඝටක. පොඩ්ඩක් මේ වගුව දෙන්න පුතා. පොතේ ලියන්න ඕනේ. පොතේ ලියලා පෙන්නන්න මේ වගුව. හරි නේද? මොනවද සංඝටකට ලියුවේ? මට කියන්නකෝ මෙත්මික මොනවද ලියුවේ? ප්‍රභාත් මොනවද ලියුවේ? කොන්ක්‍රීට් වල මොනවද තියෙන්නේ? සිමෙන්ති. අන්න හරි සිමෙන්ති, වැලි. වැලි, අලුගල් කැබලි. නැත්තම් අපි කියන මෙටල් කියලා නේද? ඒකෝපේ තියෙන්නේ මොනවද? ජලය. ජලය, සීනි, සීනි. පළතුරු සලාදේ ෆෘට් සලාඩ් එකේ මොනවද තියෙන වැඩිපුර? පළතුරු කැබලි, අන්නාසි. පළතුරු කැබලි, අන්නාසි, කෙසෙල්, ඊට පස්සේ අඹ තියෙනවා. ලුණු දියර එකේ තියෙන මොනවද? ජලය. ජලය සහ ලුණු. දැන් මේ අපි ඉගෙනගත්තු මිශ්‍රණ වලින් සමහර වගේ සංඝටක තියෙනවද නැද්ද කියලා අඳුර ගන්න පුළුවන්.
සමහර ඒවා එහෙම අඳුර ගන්න පුළුවන් ද ලේසියෙන්? බෑ සර්. කොන්ක්‍රීට් කොන්ක්‍රීට් වල අපිට අඳුර ගන්න කියලා පුළුවන් ලේසියෙන්. දැම්මොත් වැරදිද? ෆෘට් සලාඩ් එකේ අඳුර ගන්න පුළුවන් නේද අපිට කොටස් තියනවා කියලා? නිමාෂා අපිට පුළුවන් නේද මේ පළතුරු සලාදේ තියෙන කොටස් අඳුර ගන්න? පුළුවන්. ලියා ගන්න මේ විදිහට ඔය වගුවට යටින් ලියා ගන්න. මෙම මිශ්‍රණ වලින් ඇටමක මෙම මිශ්‍රණ වලින් ඇටමක මෙම මිශ්‍රණ වලින් ඇටමක මෙම මිශ්‍රණ වලින් ඇටමක ඇටමක මෙම මිශ්‍රණ වලින් ඇටමක ඇටමක සංඝටක ඇතමෙක සංඝටක ඇතමෙක සංඝටක ඇතමෙක සංඝටක පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි අතර පහසුවෙන් වෙන්කර හඳුනාගත නොහැකි අතර එහෙම දාන්න ඇතැම් එක සංඝටක පහසුවෙන් වෙන්කර හඳුනාගත නොහැකි අතර නොහැකි අතර නොහැකි අතර නොහැකි අතර ඒවා සමජාතීය මිශ්‍රණ ලෙස හඳුන්වයි ඒවා සමජාතීය මිශ්‍රණ ලෙස හඳුන්වයි ඒවා සමජාතීය මිශ්‍රණ ලෙස හඳුන්වයි සමජාතීය මිශ්‍රණ ලෙස හඳුන්වයි සමජාතීය මිශ්‍රණ ලෙස හඳුන්වයි එවැනි සමජාතීය මිශ්‍රණවල 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 මිශ්‍රණය පුරා මිශ්‍රණය පුරා මිශ්‍රණය පුරා මිශ්‍රණය පුරා මිශ්‍රණය පුරා ඒකාකාර සංයුතියක් ඇත ඒකාකාර සංයුතියක් ඇත
මිශ්‍රණය පුරා ඒකාකාර සංයුතියක් ඇත. ඒකාකාර සංයුතියක් ඇත. හරි. උදාහරණ මොනවද මෙතනින්? මට කියන්නකෝ මේ දෙකෙන් උදාහරණ මේ හතරක් තියෙනවා. උදාහරණ මොනවද මේ තියෙන? ජුවානා මොකද කියන්නේ? උදාහරණ මොනවද මෙතනින් තියෙන්නේ? නිමාෂා මොකක්ද කියන්නේ උදාහරණ? මොකක්ද? තේ කෝප්පයයි ලුණු දියර. ලුණු දියරයි. මෙතන තියෙන වයින් අපිට ගන්න පුළුවන් තේ කෝප්පයයි ලුණු දියරයි. ඒ දෙක සමජාතීයයි නේද එහෙනම්? ඒ දෙක සමජාතීය මිශ්‍රණ කියලා කියනවා අපි. ඒ දෙක සමජාතීය මිශ්‍රණ කියලා කියනවා අපි. ඊළඟට ලියා ගන්න විෂම ජාතිය මිශ්‍රණ ගැන ලියා ගන්න. අඩංගු සංඝටක මොකද්ද සර්? අඩංගු සංඝටක අඩංගු සංඝටක අඩංගු සංඝටක පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි නම් පහසුවෙන් හඳුනාගත හැකි නම් පහසුවෙන් හඳුනාගත හැකි නම් මෙන්ම මිශ්‍රණය පුරා මෙන්ම මිශ්‍රණය පුරා සංයුතිය ඒකාකාරව නොමැති නම් එය විෂම ජාතීය මිශ්‍රණයකි. හරි උදාහරණ මොනවද? උදාහරණ මොනවද ළමයි? ඊළඟට කොන්ක්‍රීට් අලතුරු සලාදය නේද?
පැහැදිලිද? පැහැදිලි සර්. ඔව් සර්. අයිස්ක්‍රීම් එකක් එහෙනම් අයිස්ක්‍රීම් එකක් ෆෘට් සලාඩ් එකක් නියන අර නිකන් ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් එකක් මොකෙද දෙන්නේ? ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් එකක් එන්නේ මොකෙන්ද? කොතෙන්ද? විෂම ජාතිය නේද? ඇයි කෑලි කෑලිනේ හම්බෙන්නේ අපිට? කෑලි කෑලිනේ හම්බෙන්නේ. හරි. අපිට ඊළඟට තියෙනවා මිශ්‍රණවල සංඝටක වෙන් කරගන්නේ කොහොමද කියලා බලන්න. දැන් අපි දන්නවා මිශ්‍රණ වර්ග දෙකක් තියෙනවා. මේ සංඝටක වෙන් කරගන්න ඕන. දැන් අපිට මැණික් කරනකොට හොඳ මැණික් වෙන් කරගන්න ඕනේ නේද පස් වලින්? මැණික් වෙන් කරගන්න ඕනේ නේද පස් වලින්? ඒ වගේම ගොවියන්ට ඕන නේද හොඳ වී වෙන් කරගන්න බොල් වී වලින්? බොල් වී වලින් හොඳ වී වෙන් කරගන්න ඕන නේද? අපිට ලුණු ගන්න ඕන නේද ලුණු ලේවාය වලින්? ලුණු මුහුදු ජලයෙන් ලුණු වෙන් කරගන්න ඕන නේද? ඔව් සර්. खनिज වැලි වලින් खनिज වැලි වෙන් කරගන්න ඕන නේද? खनिज වැලි වලින් යකඩ කුඩු වගේ ඒවා. සමහර අපිට බොර තෙල් වගේ ඩීසල් පෙට්‍රල් වෙන් කරගන්න ඕන නේද? බොර තෙල් මගින් ඩීසල් පෙට්‍රල් වෙන් කරගන්නත් ඕන නේද? මේ විදියට ගත්තහම අපිට මිශ්‍රණවල සංඝටක වෙන් කරන්න ඕන. මිශ්‍රණවල සංඝටක වෙන් කිරීම ඉතාමත්ම වැදගත් වෙන අවස්ථා තියෙනවා. එයාගන්න පුංචි මාතෘකාවක් මිශ්‍රණවල සංඝටක වෙන් කිරීම. මිශ්‍රණවල සංඝටක වෙන් කිරීම. මිශ්‍රණවල සංඝටක වෙන් කිරීම. මිශ්‍රණවල සංඝටක වෙන් කිරීම. මොනවද පුතා අපි දන්න ඔයාලා දන්න මිශ්‍රණවල සංඝටක වෙන් කරන ක්‍රම? දැන් අපි කියනවා මේ විදියට වෙන් කරගන්න එකට කියනවා අපි යාන්ත්‍රික වෙන් කරනවා. බොල් වී වලින් හොඳ වී වෙන් කරගන්න. ඒකට මැණික් ගැරීම දැකලා තියෙනව නේද ඔයාලා? ඒකත් සර් වැලි හලද්දි අන්න හරි වැලි හලනකොට වෙන් කරගන්නව නේද? වැලි හැලීමේදීත් වෙන් කරගන්නවා. එතකොට දැන් ඔය විද්‍යාගාරයෙන් මොකද කරන්නේ? විද්‍යාගාරේ වට කියන්නේ මොනවද? ඔය කඩදාසි වලට කියන්නේ මොනවද කියලාද? විද්‍යාගාර කියන ඔකට විශේෂිත වචනයක්. අහලා තියෙනවද? අහලා තියෙනවද මේක? නිමාෂ අහලා තියෙනවද පෙරහන් පත්‍ර කියලා? පෙරහන් පත්‍ර අහලා නැද්ද දු? තියෙනවා සර්. අහලා තියෙනවා පෙරහන් පත්‍ර. අහලා තියෙනවා සර්. හරි. ඊට පස්සේ අපි ගත්තාම විද්‍යාගාරය එහෙමත් තියෙනවා. ඊට පස්සේ වාහනවලක් තියෙනවා නේද විවිධ පෙරහන් වෙන් කරගන්න. දැන් වාහනවල තියෙනවානේ ඔයිල් ෆිල්ටර් එක, ඩීසල් ෆිල්ටර් එක, එයාර් ෆිල්ටර් එක, AC ෆිල්ටර් එක, මේ විදිහ විවිධාකාර ෆිල්ටර් තියෙනවා. අපි මේ පෙරහන් වලිනුත් අපිට මේ විදිහට පෙරිලා යනවා. ඒ කියන්නේ අපිට ද්‍රව්‍ය මිශ්‍රණ වලින් සංඝටක වෙන් කර ගැනීම තමයි කරන්නේ. ඊට පස්සේ අපද්‍රව්‍ය පෙරනවා අපි මුහුදු ජලයෙන් ලුණු වෙන් කරගන්නවා. මේ විදියට විවිධ ක්‍රම වලින් අපි දැන් සාමාන්‍යයෙන් උක්කුෂ වලින් සීනි වෙන් කරගන්නෙත් මේ ක්‍රමයකින් නේද? උක්කුෂ වලින් දැන් අපිට සීනි හදා ගන්න ඕන නම් අපි සීනි හදාගන්නේ කොහොමද? උක්කුෂ අඹරලා නේද? සහන් උක්කුෂ අඹරලා නේද අපි සීනි හදාගන්නේ? හරි. එහෙනම් මේ විදියට ඒ වගේම ලුණු කිරිපිටි හදාගන්නෙත් එහෙමනේ. කිරි වලින් කිරිපිටි හදාගන්නෙත් මේ විදියට වෙන් කරලා. හරි. මේ විදියට අපිට ක්‍රම කිහිපයක් තියෙනවා. මේ තියෙන්නේ භාගික ආසවනය කියලා කියනවා. ඩීසල් වලින් පෙට්‍රල් බොරතෙල් අපි ලංකාවට ගේන්නේ බොරතෙල්නේ. බොරතෙල් නැවක් ආපුවාම අපිට අවශ්‍ය විදියට ඩීසල් පෙට්‍රල් භූමි තෙල් විදියට වෙන් කරගන්නෙත් මේ විශේෂ ක්‍රමයකටම තමයි. හරි. අපිට එතකොට ඔය
තෙල් වර්ග විවිධ කුරුඳු තෙල්, සේර තෙල්, පැඟිරි තෙල්, කරාබු නැටි තෙල් දන්නව නේද මේ විවිධාකාර තෙල් වර්ග. මේ තෙල් වෙන් කර ගැනීමත් අපි කියන්නේ මිශ්‍රණවල සංඝටක වෙන් කිරීමක්ම තමයි. දැන් මේ සාදික්ක තෙල්, කරාබු නැටි තෙල්, අරඳ මුංගු තෙල්, පැඟිරි තෙල්. අය මදුරුවන්ට එම ගන්න පැඟිරි තෙල් නේද? ඇගේ ගන්න මදුරුවන් විනාශ අයි මේ මදුරුවන් විකර්ශනය කරන්න. යුකැප්ලිටස් තෙල්. හරි මේ විදියට ගත්තහම මේ තෙල් හදන් තෙල් විවිධ තෙල් වර්ග නිෂ්පාදනය කරන්න වැදගත් වෙනවා මේ ක්‍රමය. අපි බලමු ඔයාලට මොනවද ඔයාලගේ මට්ටමේ දීලා තියෙන්නේ. මේ බලන්න. ඔයාලට දීලා තියෙනවා සරලවම ගත්තහම ගැරීම, පෙරීම, ජලයේ පා කිරීම, හැලීම, වාෂ්පීකරණය, භාගිකාසවනය, හුමාලාසවනය, ස්පටිකීකරණය, චුම්බකත්වයට වන් කිරීම මෙන්න මේ ක්‍රමවලට පුළුවන්ලෝ සංඝටක වෙන් කරන්න. ලියාගන්න මාතෘකාවල් ලියාගන්න මිශ්‍රණ වලින් සංඝටක වෙන් කිරීම. මාතෘකාවල් ලියන්න මිශ්‍රණ වලින් සංඝටක වෙන් කිරීම. මිශ්‍රණ වලින් සංඝටක වෙන් කිරීම. මිශ්‍රණ වලින් සංඝටක වෙන් කිරීම. එයාට ලියාගන්න මිශ්‍රණයක සංඝටක මිශ්‍රණයක සංඝටක මිශ්‍රණයක සංඝටක මිශ්‍රණයක සංඝටක මිශ්‍රණයක සංඝටක භෞතිකව ප්‍රතික්‍රියා මිශ්‍රණයක සංඝටක රසායනිකව ප්‍රතික්‍රියා කර නොමැති නිසා මිශ්‍රණයක සංඝටක රසායනිකව ප්‍රතික්‍රියා කර නොමැති නිසා 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 ඒවා භෞතික ක්‍රම වලින් වෙන් කර හැක. ඒවා භෞතික ක්‍රම වලින් වෙන් කළ හැක. ඒවා භෞතික ක්‍රම වලින් වෙන් කළ හැක. හරි මම ඔයාලට මේ ඔක්කොම පෙන්නුවානේ. මේ අවස්ථා ටික පෙන්නුවා මම ගැරීම නේද? මැණික් ගැරීම, අම්මා සහල් ගැලීම දන්නවා, පිළීම දන්නවා, ජලයේ පා කිරීම දන්නවා, හැලීම දන්නවා, වාෂ්පීකරණය පෙන්නුවා, භාගිකාසවනය පෙන්නුවා, හුමාලාසවනය පෙන්නුවා, ස්පටිකීකරණය පෙන්නුවා, චුම්බකත්වයට ලක් කිරීම පෙන්නුවා. මේ ටික ලියන්න පුළුවන්ද ගෙදරදී? පුළුවන් සර්. පුළුවන් සර්. හරි. හරි අපිට දැන් මේ පාඩමේ වලට මොනවා හරි ගැටලු තියනවද වෙන? මේ පාඩමේ මොනවා හරි වලට ගැටලු තියනවද ළමයිනේ? සර් ඔව්. සර් කුරුඳු තෙල් වෙන් කරගන්න කොහොමද? කුරුඳු තෙල් වෙන් කිරීම මම පෙන්නන්නම්. වෙන් කරගන්නේ කොහොමද? හරි මම පෙන්නන්නම්. කුරුඳු තෙල් වෙන් කරගන්නේ පුතා මෙහෙම. දැන් සාමාන්‍යයෙන් අපි කුරුඳු තෙල් වෙන් කරනකොට මේ බලන්නකෝ අපිට අවශ්‍ය කරන සගන්ධ තෙල් මෙහෙම අපිට අවශ්‍ය කරන ඒ කොළ ටික ඔක්කොම දානවා භාජනයකට. දාලා අපි මේකේ කුමාලය යවනවා මේක ඇතුලේ.
අපි හිමාලයේ යවනවා. අපි මේකට කියන්නේ හිමාලාසවණිය කියන්නේත් ඒකයි. මේ කොළ ඇතුලෙන් හිමාලයේ යවනවා. හිමාලයේ යවනවා. මේ ස්ටීම් කියලා කියන්නේ හිමාලය. ඒතර මේ හිමාලයේ යවනවා. හිමාලයේ යවපුවාම හිමාලයත් එක්ක මේ කොළවල තියෙන කුරුඳු තෙලුත් වාෂ්ප වෙනවා. ඒ වාෂ්පය නැවත සීතල කරලා අරගෙන තමයි අපි අදාළ තෙල් වර්ගය ගන්නෙ. පැහැදිලිද? එහෙනම් අපි මෙතනදි කරන්නේ කුරුඳු කොළ ටික තුලින් හිමාලය යවනවා. හිමාලයේ යවපුවාම හිමාලයත් එක්ක අරම වාෂ්ප වෙනවා කුරුඳු තෙල්. අස්සේ තෙල් දෙක සීතල කරලා වෙන් කරලා ගන්න. තේරුණා සහන්ට? සහන් පැහැදිලිද? හරි. එහෙනම් ඔයාලට පුළුවන් නේද ගෙදරදී මේ වගුව ලියා ගන්න මේක? ලියන්න පුළුවන් නේද වගුව ගෙදරදී? පුළුවන්. හරි. එහෙනම් අපි අද නවත්තමුද? මෙන්න මේ වගුව ලියන්න. හරි. ඕක වැඩන්නේ එහෙනම් අදට නවත්තමු. Thank you, sir. Thank you, sir. Thank you, sir. Thank you, sir. Thank you, sir.